And now, live at 8. ආයුබෝවන් වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක් වන්න අදත් ඇත්ත දැනගන්න. ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් at 8 සමග. සුපුරුදු පරිදි ප්‍රවෘත්ති මන්දිරයේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක. මම ජවිකා ගුණසේකර මුල් අවධානය සිරස්තල. කොළඹ නිදහස් චතුරස්‍රය අසල හිසට වෙඩි වැදුණු මලසිරුරක්. යුවලක් සමග මෝටර රථයක් බොල්ගොඩ ගඟට වැටේ. කාන්තාවක් මරුට. මියගිය ත්‍රිරෝධ රථ සංගම් සභාපති වෙනුවෙන් සාධාරණය ඉල්ලූ රැස්වීමේ උණුසුම් තත්ත්වයක්. අපි ආවේ මේ අහිංසක මිනිහා වෙනුවෙන් කතා කරන්න. ඔයා යන්න එළියට. ඔයා යන්න එළියට. අපි කතා කරන්නේ ඩොයිනා වෘත්තීය ත්‍රිරෝධ විදුරක්. අගමැතිතුමාට රුපියල් 5000ක් එවූ විශ්‍රාමිකයා සොයා ගිය ගමන. එතුමාගේ නමින් මං ලියමකට දාලා රුපියල් 5000ක් මම යහුවා. පැය 24ක් තුළ ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 11000ක් හමු වෙයි. වෙඩි වැදුණු තුවාල සහිතව මිය ගොස් තිබූ පුද්ගල මල සිරුරක් අද කොළඹ නිදහස් චතුරස්‍ර භූමියේ තිබී හමු වුණා. මෙසේ මරණයට පත්ව තිබුණේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරමින් සිටි විශ්‍රාමික විධායක ශ්‍රේණියේ නිලධාරීවරයෙක්. අද පෙරවරු 6:35ට පමණ කොළඹ නිදහස් චතුරස්‍රය අසල භූමියේදී වෙඩිවැදී මියගොස් සිටි පුද්ගලයෙකුගේ මලසිරුරක් දැක ඇත්තේ නිදහස් චතුරස්‍රයේ මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් විසින්. කුරුඳුවත්ත පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර පෙරවරු 10ට පමණ එම ස්ථානයට පැමිණි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ස්ථානීය පරීක්ෂණය සිදු කළා. මියගිය පුද්ගලයාගේ හිසෙහි වෙඩි වැදුණු තුවාලයක් දක්නට ලැබුණා. පසුව දේහය පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන යනු ලැබුවේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහායි. මෙන්න මේ ස්ථානයේ තිබී තමයි අදාළ මලසිරුර සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබුණේ. මලසිරුර තිබූ ස්ථානයේ තිබී ස්වයංක්‍රීය ගිනි අවියක්ද සොයා ගැනීමට විමර්ශන කළ පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබුණා. මෙම මරණය සිද්ධ වෙලා තියෙන්නේ මුඛය තුලින් ඇතුළු වූ 0.22 වර්ගයේ ගිනි අවියක උණ්ඩයක් මගින් ඇති වූ තුවාල හේතුවෙන් බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. අපි ආවට ප්‍රදේශවල CCTV දර්ශන ලබාගෙන තිබෙනවා. ඒ දර්ශන නිරීක්ෂණය කරලා තියෙනවා. නමුත් තාම අපිට ඔහු පැමිණි ආකාරය පිළිබඳව දර්ශන එළිදරව් වෙලා නැහැ. මෙසේ මරණයට පත්ව තිබුණේ රජීව ප්‍රකාශ් ජයවීර නැමැති 64 හැවිරිදි ගුවන් සමාගමක සේවය කළ විශ්‍රාමික විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. ඔහු බම්බල පිටිය පොලිස් උද්‍යාන පාරේ නිවසක පදිංචිව සිට ඇති අතර බිරිඳ සහ දරුවන් සිට ඇත්තේ විදෙස්ගතවයි. ඊයේ පසර 8:30ට පමණ දෙහිවල පදිංචි තම සහෝදරයාට කෙටි පණිවිඩයක් මගින් තම ගමන් බෑගේ රහස් අංකය වූ ඔහු පවසා ඇත්තේ එහි ඇති ලිපිය කියවා බලන ලෙසයි. මට කොන්දේ අමාරුවක් තියෙනවා. ඒ වගේම මගේ ඇස් දුර්වල වෙමින් පවතිනවා. කොඳුවැට පෙළේ ශල්‍ය කර්මෙන් පසුව විඳින්න සිද්ධ වෙන කරදර ගත්තහම මට ඒවා එක්ක ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක මට දරා ගන්න බෑ. මම අවමගුල් පැකේජයක් ලබා ගන්න උත්සාහ කළත් වයස අවුරුදු 70ක් සම්පූර්ණ වී නොමැති නිසා එය ලබා ගැනීමට හැකි වුණේ නැහැ. මම COVID-19 අරමුදලට රුපියල් ලක්ෂ 5ක මුදලක් බැර කරලා තියෙනවා. මම දන්නවා නීති විරෝධී ගිනිඅවියක් ළඟ තබා ගැනීමෙන් නීතිය කඩ කරලා තියෙනවා කියලා. හැබැයි මං ඒක ගත්තේ කාටවත් හිංසා කරන්න නෙවෙයි. ජනවාරි 3 වෙනිදා තුවක්කුවයි උණ්ඩ 6කුයි මිලදී ගන්න මගේ ගිණුමෙන් රුපියල් 1,51,500ක මුදලක් ගත්තා. ඒක උණ්ඩයක් පරීක්ෂා කරන්න භාවිත කළා. මගේ මරණයට කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. ඒ වගේම ඊයේ දිනේදී මේ පණිවිඩය ලැබුණාට පස්සේ ඔහුගේ සහෝදරයා විසින් මෙම පුද්ගලයා සොයා ගැනීම සඳහා උත්සාහ කර තිබෙනවා. නමුත් සාර්ථක වී නැහැ. ඒ අනුව ඔවුන් බම්බලපිටිය පොලිස් ස්ථානයේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබුණා. මේ සියලු තත්ත්වයන් යටතේ දැනට මෙම මරණය සියදිවි නසා ගැනීමක් විය හැකි බවට විශ්වාස කරනවා. කෙසේ වෙතත් මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වෙනතුරු ඒ පිළිබඳව ස්ථිර තීන්දුවක් ලබා දීමට හැකියාවක් නැහැ. පහරකෑමට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝධ රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය අදාළුවම ඔහුගේ නිවසට රැගෙන ආවා. දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. කල්බතු සමාගමක සේවකයන් පිරිසකගේ අමානුෂික පහරදීමෙන් ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ සංගමයේ ජාතික ත්‍රිරෝධ රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පසුගිය 10 වෙනි දින ජීවිතක්ෂයට පත් වුණා. මේ එම පහරදීම සිදු කරන ආකාරයයි. මිය යන විට 53 වැනි වී පසු වූ සුනිල් ජයවර්ධන මහතා තිදරු පියෙක්. පිළියන්දල කැස්බෑවේ පිහිටි ඒ මහතාගේ නිවසට අදාළුවම දේහය රැගෙන එන විටත් විශාල පිරිසක් පැමිණ සිටියා.
මගේ මහත්තයාද අපිට මගේ පවුලට මගේ දරුවන්ට නැති වෙලා ඉන්නේ අපේ පෞද්ගලික දෙයකටවත් දරුවන්ගේ දෙයකටවත් එයාගේ පුද්ගලික දෙයකටවත් ගිහිල්ලා නෙමෙයි පවුලට මගේ දරුවන්ට මේකෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ. තම සංගමයේ සමාජිකයෙකුගේ ත්‍රිරෝධරතයක් සම්බන්ධ මූල්‍ය කටයුත්තකට මිරිහානේ පිහිටි එම මූල්‍ය ආයතනයට ගොස් සිටියේදී ඇති වූ කතාබහකදී සිදු වූ පහරදීමකින් සුනිල් ජයවර්ධන මහතා ඊයේ ජීවිතක්ෂයට පත් වුණා. සුනිල් ජයවර්ධන මහතා එහිදී ඇති වූ සංවාදයක් තම ජංගම දුරකථනයේද පටිගත කර තිබුණා. පහරදීම සම්බන්ධයෙන් ලීසිං සමාගමේ කළමනාකරු ඇතුළු පුද්ගලයන් 8 දෙනෙක් ලබන 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර අදාළ පහරදීම සිදු වූ කල්බදු සමාගමේ නියෝජිතයින් පිරිසක් සමග මිරිහාන පොලිසිය නිලධාරීන් පැමිණ එම ආයතනයේ ලිපිලේඛන පරීක්ෂා කිරීමටද අද දින පියවර ගනු ලැබුවා. එම සමාගමට අද මාධ්‍යවේදීන්ද පැමිණ සිටියා. මොකටද මේ අහිංසක මිනිස්සුන්ට ගැහුවේ? මොකක්ද ඇත්තටම සිද්ධ වුනේ? අර මිනිස්සු ඇවිල්ලා මේ ගේට්ටු කඩලා වාහනේ ගෙනියන්නේ. එයාත් බීරේ ඉඳලා තියෙන්නේ අධිකාරියක් නෙවෙයි. එයා ඇවිල්ලා ඔය එයා කප්පන් අර ගන්න පුජ්ජවල කප්පන් අර එක එක්කෙනා වල එක්කෙනා. එතකොට ඇයි ඔයගොල්ලෝගේ කට්ටිය ගැහුවේ? ඒ ආදීන අපේ කට්ටියත් එක්ක මගේ දර කතාවක් ඇතුළේ වාහනේ බලෙන් ගෙනියන්නේ ඇවිල්ලා ඒකයි වෙලා තියෙන්නේ. එහෙමද? එතකොට බිම දාගෙන ගහන තරම කොහොමද? හරි. අපි ඔෆිස් වහලා තිබ්බේ මාස 5ට. ඔව්. මාස 6 මාසට තමයි සිද්ධිය වෙලා තියෙන්නේ. ඒක ඔෆිස් වහලා තිබ්බේ. ඉතින් වහපු වෙලාවට කස්ටමර් කෙනෙකුට එන්න අයිතියක් නැහැ. අන්තිම කස්ටමර්ත් නෙමෙයි. කස්ටමර්ත් නෙමෙයි. කස්ටමර් එතකොට කස්ටමර් ඉඳලා තියෙනවා ළඟ. කස්ටමර් නෑ. කස්ටමර් ඉඳලා නෑ. කස්ටමර් පස්සේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එයා කියනවානේ එයා ළඟ හිටියයි කියලා. එයාටත් ගහන්න නැදුවයි කියලා. ඒක දන්නේ නෑ කියලා. අපි කියන්නේ අපි අත්ත කතාව. මස්සිනාව ඝාතනය කළා ඝාතකේ කරපු අය විසින්ම ස්පිතාලට අරගෙන ආවා කියලා. නමුත් ඒක තමයි ඇත්ත. නමුත් වෙනත් මාධ්‍ය වලින් මේ පොලිසිය මේ රැගෙන ආපු විදිහට මේ වාර්තා කරා. ඉතින් මම කියන්නේ විවිධ අදහස් පළ නොකර සත්‍ය වාර්තා කරලා මේකට සාධාරණයක් ඉෂ්ට කර දෙන්න කියලා ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින අතර ස්වර්ණවාහිනී සුසන්ත වෙනවා. මේ වගේ මෙහෙවරක් සාධාරණව පැකිලෙන්නේ නැතුව ඇත්ත රටට ප්‍රකාශ කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. කෙසේ වෙතත් මේ සියල්ල විභාග කර තීන්දුවක් ගැනීමේ වගකීම පවතින්නේ උත්තරීතර නීතියේ දෙවඟන වෙතයි. පවතින නීතියට පටහැනිව මෙරට ඇතැම් කල්බදු සමාගම් කටයුතු කර ඇති බවට මේ වන විට අනාවරණය වී ඇතැයි නීතිවේදීන් පෙන්වා දෙනවා. මේ අතර එම කල්බදු සමාගම් කටයුතු කරන ආකාරය සහ පාරිභෝගිකයන් ඉන් පීඩාවට පත්වීම සම්බන්ධයෙන් සංදේශයක් ඉදිරිපත් කිරීමට අද සිවිල් සංවිධාන නියෝජිතයින් මෙන්ම සමාජ ජාල ක්‍රියාකාරිකයින් පිරිසක් ජනාධිපති කාර්යාලයට පැමිණියා. මෙරට කල්බදු සමාගම් කටයුතු කරන ආකාරය පිළිබඳව මෙන්ම ඉන් පාරිභෝගිකයින් පීඩාවට පත්වීම ගැන සංදේශයක් බහර දීමට අද බස්සංගම් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකු ජනාධිපති කාර්යාලයට පැමිණියා. මේ ලීසින් සමාගම් වලට එහෙම නැත්නම් රාජ්‍ය බැංකු වලට මිනිස්සුන්ගේ ගත්ත ණය වලට ඒවා අය කරගන්න මාස 6ක කාල සීමාවක් ලබා දෙන්න කියන ඉල්ලීම තමයි අපි කරේ. ඊයේ දිනේදී අර පුද්ගලයෙක් ගහලා මරපු ලීසින් සමාගම දිහා බැලුවාම ඒකවත් රජේ ලියාපදිංචි වෙලා නැහැ. මහ බැංකුවේ ලියාපදිංචි වෙලා නැහැ. අඩුම ගානේ දැන් මේවා විභාගාත යන දෙන නෙමෙයි මහ බැංකුව සොයා බලන්න ඕන මූල්‍ය ආයතන ක්‍රියාත්මක කරන නීතියට පටහැනිව නීත්‍ය අනුකූලද කියලා. වාහන නැවත පවරා ගැනීමේදී උසාවිය සහ පොලිසිය භාවිතා කරන මේ පාතාලයේ මැරයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලබා දෙන්න එපා. කල්බදු සමාගම් සම්බන්ධයෙන් මෙවන් ගැටලුකාරී තත්ත්වයක් පවතින පසුබිමක මෙරට නීතියට අනුව කල්බදු සමාගම් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව නීතිවේදීන්ගෙන් විමසා සිටියා. කල්බද ගිවිසුම පැහැරහැරීමක් ඒ කියන්නේ අවස්ථා 3ක් යටතේ පැහැරහැරීමක් සිදු කරනකොට ඒ අදාළ පුද්ගලයාට ඒ දැනුම් දීම කළ යුතුයි. තුන්වෙනි අවස්ථාව වෙන විට එසේ පැහැරහැරීමක් සිදු කරනවා නම් නීතියෙන් වගන්තියක් තිබෙනවා. ඒ ආයතනයේට Tamante ඒ භාණ්ඩය නැවත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් එසේ කලන්ට ප්‍රථම ඒ අය ගිවිසුම අවලංගු කර යුතුයි. ඒම අවලංගු කරලා ඒ අය වාහනේ ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළ යුතුයි. ඒ ඉල්ලීම කරාට පස්සේ ඒ වාහනේ ලබා ගන්නට නියෝජිතයෙක් යවන්න හැකියාව තියෙනවා. ඒ නියෝජිතයෙක් යවුව වෙලාවේ වාහනය කුමන හෝ හේතුවක් මත ඒ ලබා දීම පැහැර හරිනවා නම් එවැනි අවස්ථාවක ගැටීම්කාරී තත්ත්වයක් ඇති කරන්න බෑ. ඒ බලහත්කාරයෙන් ගේන්න බෑ. මේ ආණ්ඩුවේ වගකීම තමයි නීතිය හැමෝටම සාධාරණව ක්‍රියා කිරීම. කාගේ ජීවිත බේරා දීම. කාටවත් නිකන් බල්ලෝ බලල්ලු වගේ මරලා දාලා යන්න බැරි විදියට නීතිය ක්‍රියාත්මක කිරීම. ඒකින්ද මම නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට වගකීම් සහගතව කියා සිටිනවා. ඔබලාගේ රාජකාරිය කරන්න. ගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් සමග සාකච්ඡා කරලා ඊළඟ පාර්ලිමේන්තුව තුල හැකිතාක් ඉක්මනට මෙවැනි ආකාරයේ යාන වාහන අත්අඩංගුවට ගැනීමවලදී අධිකරණ නියෝගයක් නොමැතිව ඒ පුද්ගලයන්ට සහ ඒ පුද්ගලික සමාගම් වලට හිතුමනා අපිට වාහන අත්අඩංගුවට ගැනීම නවත්තන්න. රජය සහන ලබා දිය යුතු බවට නිර්දේශ සපයා තිබූ පසුබිමක එය ක්‍රියාත්මක නොකළ මූල්‍ය ආයතන සිද්ධියක් සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයෙකු ඝාතනය වීම පිළිබඳව අදත් ස්ථාන කිහිපයක අදහස් පළ වුණා.
ජනාධිපතිවරයාට අපි දන්වා සිටින සීසර් යන නමින් ක්‍රියාත්මක වන නීති විරෝධී මැරකල්ලි වහාම නවත්තන්න. දැන් නීති අනුකූල නොවන මූල්‍ය ආයතන රජයට පවරා ගැනීමක් කරන්න බෑ. ඒක නීති විරෝධී කටයුත්තක්. ඒ සම්පූර්ණයෙන් වසා දාලා තහනම් කරන්න ඕනේ. මේ අතර අද සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට දේශපාලනඥයින්ද සහභාගී වී සිටි අතර එහිදී තරමක නොසන්සුන්කාරී තත්වයක් ඇති වුණා. ඔයාට විතරට මූලක් ගින්න උනේ. ඔය යන්නේ එළියට. මට ආරාධනය කරා. ඔයා යන්නේ එළියට. ඔයා යන්නේ එළියට. තමුසේ සුළුනි ඝාතනයට සම්බන්ධයි. මම ගුරුතිය දීරෝදෙන් රියගරයි මම. තමු කරුණාකර යනවා එළියට. මේ අහිංසක එමෙතුම කාටවත් ඡන්දෙ දෙන්නවත් කාටවත් මේ මලකුණ විකුණ ගන්න ආවේ නෑ. ඒ නිසා මෙතන ඉන්න 100 ගානකින් එක්කෙනෙකුට විතරක් මූලක් ගින්න නැතිවීම තුල ප්‍රශ්නයක් තිබෙනවා. අර මහින්ද කාර්යගමට තියෙන චෝදනාවත් මම එතුමාට කරනවා මේ පැමිණිල්ලට එතුමත් මම ඇතුල් කරනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර දින නිශ්චිත තොරතුරක් ලැබුණද ඉන් පෙර බුද්ධි තොරතුරු පිළිබඳ ලද ලිපි නිශ්චිත නොවූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසුවා. එමෙන්ම එවකට පොලිස්පති පූජි ජයසුන්දර මහතා නිලධාරීන් කැඳවා දැනුවත් කළේ නම් ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබූ බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ. එවකට පොලිස් රථවාහන සහ මාර්ග ආරක්ෂණ දිසාව බහරව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පාස්කු ඉරුදින ත්‍රස්ස ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ රාත්‍රියේ පෙනී සිටියා. කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ 2019 අප්‍රේල් මාස 11 වෙනි දින පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු ඇතුළත් ලිපිය තමන් වෙත ලැබුණු බවයි. සහරාන ඇතුළු පිරිස ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයට සහ මෙරට කතෝලික දේවස්ථානවලට ප්‍රහාරයක් එල්ල කරන බව එම ලිපියේ සඳහන්ව තිබූ බව පැවසූ අජිත් රෝහණ මහතා ලිපිය ලැබී පැය දෙකක් ඇතුළත තවත් ලිපියක් මගින් ඉතා වැදගත් යනුවෙන් සටහන් කර කොළඹ දිසාව බහර පොලිස් කොට්ටාස සහ ක්‍රියාකාරී පොලිස් කාර්යාලවලට යොමු කිරීමට කටයුතු කළ බව සඳහන් කළා. පොලිස්පති පූජි ජයසුන්දර මහතා එම ලිපියේ කිසිවක් සඳහන් කර තිබුණේ දැයි කොමිසම විමසූ අතර සාක්ෂි ලබා දෙමින් අජිත් රෝහණ මහතා පැවසුවේ top secret priority යනුවෙන් සහ for necessary action යනුවෙන් සටහනක් යොදා තිබූ බවයි. එමෙන්ම එම ලිපියේ එක් තැනක සහරාන් ඇතුළු පිරිස සමාජ ජාලා මගින් අන්තවාදී මත පතුරවන බවට තවමත් නිල වශයෙන් අනාවරණය කරගෙන නැත සහ ඉහත තොරතුරු පිළිබඳව රහසිගතව විමර්ශනය කෙරෙනවා යන වැකිවලින් ලිපියේ බරපතලකම හීන වී ගොස් තිබූ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. එමෙන්ම එහි අයිස් ඔන්ලි යනුවෙන් සටහනක් තිබුණේ දැයි කොමිසම ප්‍රශ්න කළා. එම ලිපියේ එවැනි යෙදුමක් තිබුණු බවත් එවැනි ලිපියක් ලැබුණොත් එය නැවත කිසිවෙකුට යොමු නොකර එය ලද තැනැත්තා පමණක් එම කරුණු කියවා නැවත වෙනත් ලිපයක් සකසා යැවීම සාමාන්‍ය ක්‍රමවේදය බවත් අජිත් රෝහණ මහතා පැවසුවා. කෙසේ වෙතත් මෙහි බරපතලකමක් පොලිස්පතිවරයාට තිබුණේ නම් නිලධාරීන් කැඳවා දැනුවත් කිරීමෙන් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සාක්ෂි ලබා දෙමින් වැඩිදුරටත් පැවසුවේ. පානදුර හිරණ ප්‍රදේශයේදී මෝටර් රථයක් බොල්ගොඩ ගඟට වැටී සිදු වූ අනතුරකින් එහි සිටි කාන්තාවක මිය ගොස් තිබෙනවා. අනතුරින් මෝටර් රථයේ රියදුරු දිවි බේරාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. පානදුර හිරණ පාලමස්සලින් බොල්ගොඩ ගඟට මෝටර් රථයක් ඇද වැටිලා කියන ආරංචිය අවට ගම්වාසීන්ට ලැබුණේ ඊයේ රාත්‍රී 7:30ට විතර. මෝටර් රථය ඒ වෙනකොටත් තිබුණේ බොල්ගොඩ ගඟේ ටිකක් මැදට වෙන්න. ඒ නිසා වතුරේ ගිලිලා තිබුණු මෝටර් රථය ගොඩට ගන්න ගම්වාසීන්ට දැඩි පරිශ්‍රමයක් දරන්න වුණා. පොලිසියේ සහයෝගයත් එක්ක ලොකු වෙහෙසක් දරලා මේ විදියට ගොඩට ගත්තු මෝටර් රථය ඇතුළේ හිර වෙලා හිටියේ කාන්තාවක්. යන්නම බස්සර. ඒ වෙලාවෙම හදිසි ගිලන් රථයක් එතනට ගෙන්වා ගන්න කටයුතු කරපු පොලිසිය ඇයට හදිසි ප්‍රථමාධාර ලබා දී රෝහල් ගත කරන්න පියවර ගත්තත් ඇගේ ජීවිතය බේරගන්න පුළුවන් වුණේ නැහැ. මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙලා තිබුණේ අවුරුදු 28ක එක් දරුමවක්. මේ සිද්ධිය සම්බන්ධයෙන් 43 හැවිරිදි විවාහක පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබුණා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවෙලා තියෙන විදියට මේ සැකකරු අදාළ කාන්තාවත් සමග පානදුර හිරණ පාලම ළඟට ඇවිත් තියෙන්නේ ඊයේ රාත්‍රී 7ට විතර. ඊට පස්සේ රාත්‍රී 7:25ට පමණ තමයි ඇයත් සමග මොහු මෝටර් රථයෙන් පිටව යාමට සූදානම් වෙලා තියෙන්නේ. ඒත් ඒ වෙලාවේදී මෝටර් රථයේ වායු සමීකරණ යන්ත්‍රයේ ස්විචය ක්‍රියාත්මක කිරීමට යාමේදී අත්වැරදීමකින්
අතවැදී තිරිංග නිදහස් වීමෙන් රථය බොල්ගොඩ ගඟ දෙසට ඇදී ගිය බවයි මේ සැකකරු පොලිසියට කියලා තියෙන්නේ. ඒ එක්කම මෝටර් රථය ගඟට වැටුණට පස්සේ ඔහුයින් පිටතට පැමිණියත් අදාළ කාන්තාව ගොඩට ගැනීමට හැකිවුණේ නැහැ කියලත් මේ සැකකරු සඳහන් කරලා තියෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මේ සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ පුද්ගලික සහ ශරීර ඇප මත මුදා හැර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ලීසිං සමාගම්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ලීසිං සමාගම්වලට නීති විරෝධී වැඩට ඉඩ දෙනු එපා. ජනපතිගෙන් පොලිසියට නියෝග. එම නිවේදනය පිළිබඳ උපුටා ගැනීම. ලීසිං පහසුකම් යටතේ වාහන මිලටගෙන ණයවාරික ගෙවීමට අසමත් වන පුද්ගලයින්ගේ වාහන අත්පත් කර ගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොලිසියට නියෝග කරයි. ලීසිං සමාගම් එසේ වාහන අත්පත් කර ගැනීමට පෙර පොලිසිය දැනුවත් කරන්නේ නැත. ඔවුන් පොලිසියට පැමිණිලි කරන්නේ වාහනය අත්පත් කර ගැනීමෙන් පසුවය. බලහත්කාරී ලෙස කරන මෙවැනි පැහැර ගැනීම ඇතැම් විට බරපතල ප්‍රචණ්ඩත්වයට මුල් වී තිබේ. අත්පත් කර ගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු බහර නොගන්නයි ජනාධිපතිතුමා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී ඇත. COVID-19 ව්‍යාප්තිය සමග පීඩාවට පත් විවිධ කණ්ඩායම් වලට රජය ප්‍රදානය කළ සහන සමූහය යටතේ ත්‍රිවිල් රථ හිමියන් විසින් ගෙවනු ලබන ලීසින් ණයවාරික අය කර ගැනීම මාස 6කට අත්හිටවනු ලැබිය. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වෙනිදා නිකුත් කළ 16 ඇල ඉරක් 2020 චක්‍රලේඛයේ දෙවැනි වගන්තියේ ඒ බව පැහැදිලිව සඳහන් වේ. එසේ තිබියදී ණයවාරිකයේ නොගෙවීම මත වාහන අත්පත් කර ගැනීම රජයේ නියමය කඩකිරීමක් වන බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. එබැවින් ණයවාරික නොගෙවීම මත වාහන අත්පත් කර ගැනීමට ඉඩ නොතබන ලෙසද එතුමා පොලිසියට දැනුම් දී තිබේ. ලීසිං සමාගම්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනය උපුටා ගැනීම අවසන්. සාම්ප්‍රදායික ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් මෙරට ප්‍රධාන පූජනීය ස්ථානවල සහ දේවාලවල පෙරහැර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දීවඩන නිලමේවරයා ඇතුළු බස්නායක නිලමේවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව සහ කතරගම දෙවිනුවර සබරකමුව ඇතුළු දේවාල මුල් කරගනිමින් පැවැත්වෙන පෙරහැර කොවිඩ් මර්ධනයට සහාය වෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු විය යුතු බවයි. එමෙන්ම මෙවර පෙරහැර නැරඹීම වෙනුවෙන් ජනතාව සහභාගී කර නොගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දෙනවා. වාර්ෂික පෙරහැර සංවිධාන කටයුතු පිළිබඳව කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ සහභාගීත්වයෙන් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මූලික අවශ්‍යතාවය අර හැමදාම පවත්වපු චාරිත්‍රාක් වශයෙන් ආගමික වශයෙන් සංස්කෘතික වශයෙන් පවත්වපු පෙරහැර දිගටම කරගෙන යාම පමණක් මුල් කරගෙන මේක සැලසුම් කරා නම් ජනතාවගේ සම්බන්ධය නැතුව එතකොට මේ අවුරුද්දේ ඒක තමයි කරන්න වෙන්නේ. කඳාන රිලවුල්ල ප්‍රදේශවේදී තරුණයෙකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ගණනාවක් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. කඳාන රිලවුල්ල බටගම ප්‍රදේශයේදී කපාකොටා ඝාතනය කරනු ලැබූ තරුණයෙකුගේ මලසිරුරක් හමුවන්නේ පසුගිය 7 වෙනිදා රාත්‍රී 9:45ට පමණ. ඒ පිළිබඳ විමර්ශන සිදු කළ කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායම අනාවරණය කරගනු ලැබුවේ මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කැලණිය දික්පිටියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි නිමන්ත මදුශංක නැමැති 28 හැවිරිදි තරුණයෙකු බවයි. ඔහු කඳාන ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තම පෙම්වතිය ඇගේ රූපලාවන්‍යාගාරයේ සිට නිවසට ඇරලවා ආපසු තම නිවස බලා යමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක් වුණා.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ කඳාන පොලිසිය ජායල සහ කන්දවත්ත ප්‍රදේශවල පදිංචි 22 හැවිරිදි සහ 19 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන් ඝාතනය සඳහා යොදාගත් බව පවසන මන්නා පිහියද සමගින්. ඝාතනයට ලක් වූ තරුණයා ඇගේ පෙම්වතිය සමග දිගු කලක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇයට රූපලාවන්‍යාගාරයක් ඇරඹීමටද මුදල් යොදවා තිබුණා. කෙසේ වෙතත් එම තරුණියට කායවර්ධන මධ්‍යස්ථානයකට යාමටද පෙම්වතාගෙන් අවසරය හිමිව තිබූ අතර එහිදී ඇය සමග 22 හැවිරිදි තරුණයෙකු ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබූ බවයි හෙළිව තිබෙන්නේ. අදාළ තරුණයා ඝාතනය කර තිබුණේ එම 22 හැවිරිදි තරුණයා සහ 19 හැවිරිදි ඔහුගේ මිතුරකු විසින්. විමර්ශන සිදු කළ පොලිස් නිලධාරීන් අද කඳාන වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවාසයක්ද පරීක්ෂාවට ලක් කළා. ඝාතනයට ලක් වූ තරුණයාගේ අවසන් කටයුතු සිදු කෙරුණේ ඊයේ දිනේදී. අයියගේ සම්බන්ධයට අවුරුදු 10ක් වෙනවා. අයියා ඒ අක්ක වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ. සැලුන් දාලා දුන්නා. ඒ සැලුන් වල බඩු වලට තාමත් අපි තාත්තගේ කාඩ් එකෙන් සල්ලි ගෙවනවා. ජිම් එකට යන්නත් මගේ අයියා තමයි සල්ලි දුන්නේ. වෙඩින් එක ගන්න හිටියේ දෙසැම්බර් 8. එයා හිරිද ගෙදරින් ගියෙත් මේ ෆොටෝ ගහන කෙනෙක් බලන්න ඕනේ කියලා. අපේ මල්ලි කොච්චර ළමයා බලන්න යනවද සමහර වෙලාවට අපි අපේ දේවල් වලට ආඩ ගැහුවා. අනේ අන්නේ ගෑනු ළමයා එක්ක එච්චර ආදරේ කරපු ළමයා මෙහෙම කරයි කියලා අපි හිතුවේ නෑ. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් දෙදෙනා වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔබ නැවතත් ලයිව් එට සමගයි. මාස 3කට අධික කාලයක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පසින්දු හිරුෂාන් ඊයේ රෝහලින් පිටව ඔහුගේ නිවසට පැමිණියා. විශ්වවිද්‍යාලයේදී හිස මතට ටයරයක් වැටීමෙන් පසින්දු හිරුෂාන් මේ තත්ත්වයට පත් වුණා. පසින්දු හිරුෂාන් නිවසට පැමිණෙන විට ඔහුව පිළිගන්න ඊයේ මේ විදිහට පවුලේ සමාජිකයන් වගේම හිතමිතුරන් කටයුතු කර තිබුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරන පිහිටේ අධ්‍යාපන කටයුතු සිදු කළ පසින්දු හිරුෂාන් පසුගිය මාර්තු 5 වෙනිදා සිදුවුණු අවාසනාවන්ත සිදුවීමකින් පසු රෝහල් ගත කෙරුණා. ඒ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් එක්ව විශ්වවිද්‍යාලයේ සංවිධානය කර තිබූ සුවද හමුවකදී ටයරයක් හිසේ ගැටීමෙන් විශ්වවිද්‍යාලයේ ගිලන් රථයෙන්ම මේ මොහොතේ පසින්දු කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගියත් තත්ත්වය බරපතල නිසා ජාතික රෝහලට මාරු කර යවුණා. පසුව එහිදී පසින්දුගේ හිසට සිදු හානිය නිසා බරපතල ශල්‍ය කර්මයක්ද සිදු කරනු ලැබුවා. මෙය හිතාමතා සිදු කළ නවකවද සිද්ධියක් ලෙසද විවිධ පාර්ශව චෝදනා කළා. පසින්දු හිරුෂාන් හරියටම දවස් 98ක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයක ඉඳලා ඊයේ දවසේ මෙයාගේ ගෙදරට ආවා. හැබැයි පසින්දු තාමත් මිට පෙර හිටපු පසින්දු නෙමෙයි. අද අපි පසින්දුගේ දුක සැප සොයා බලන්න පසින්දුගේ නිවසට මේ විදිහට ආවේ. මල්ලි දැන් යම් තාක් දුරකට සූතත්වයටපත් වෙලා තිබෙනවා. තනියම ඇවිදින්න බැරි ගතියක් සහ කැම වතුර බීමේ සහ පාසුවක් තියෙන ලියන්න කියන්න ටිකක් අමාරුයි. ඉදිරියට බලාපොරොත්තු වෙනවා මල්ලි වෙනුවෙන් කිනම් සාධාරණයක් ඉෂ්ට වේද කියලා නීතිමය පැත්තෙන් ලොකු දුකක් සහ එයාගේ අනාගතය ගැන ලොකු වේදනාවක් ඇති වුණා මේ සිද්ධියත් එක්ක. එයා ජීවත් වේද කියන ප්‍රශ්නේ පවා තිබුණා. නොකළ යුතු නොවිය යුතු අමානුෂික ක්‍රියාවක් නිසා අද චූටිමල්ලි මේ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඉතින් මේ වගේ දේවල් විශ්වවිද්‍යාලයක් තුල නොවිය යුතුයි. පසින්දුගේ මිතුරන් පසින්දුවල නිවසට පැමිණීම ගැන ස්වර්ණවාහිනී අප සමග WhatsApp ඔස්සේ මෙලෙස අදහස් බෙදාගත්තා. පසින්දු හොස්පිටල් එකට ඇඩ්මිට් කරන්න කලින් හිටපු විදිහටම ආයි ගෙදර ඇවිල්ලා ඉන්නවා දකින්න මම ගොඩක් කැමතියි. අපිත් එක්ක ඉන්න පොඩි කාලේ නම් එකට ඉන්න යාළුවෙක්. අපි ඇත්තටම හැමෝම එකතුලා බලන් ඉන්නවා අපේ එක්ක හිටපු පසින්දු ආයිත් අපිත් එක්ක එකතු වෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. මිනිමැරීමට තැත් කිරීම සහ නවකවද පනත යටතේ දැනට විමර්ශන කටයුතු කෙරමින් පවතිනවා. මෙම අත්අඩංගුවටගත් ශිෂ්‍යයන් 6 දෙනා ක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගරු අධිකරණය විසින් නියෝග කරා. ශිෂ්‍යයන් 5 දෙනෙකු අපමත මුදා හැරීමට කටයුතු කළ අතර ශිෂ්‍යයෙකු පමණක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා. කවුරු හරි දරුවෙක් කැම්පස් එකට යවන්නේ දරුවාගේම ඔළුව කුඩු කරාගෙන මේ නැති වෙන්න නෙමෙයිනේ. මින් පස්සේ මේ වගේ දේවල් කිසිම දරුවෙකුට අම්මා තාත්තා කෙනෙක් කැම්පස් එකට යාපහන් නොවෙන්න මම අගමැතිතුමාට කියන අනිවාර්යයෙන්ම පොඩ්ඩක් අපේ දරුවා මින් ඉදිරියට මට සනීප කරගන්න සහයෝග දෙන්න කියලා. ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වර්ගීකරණයකට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙරට හොඳම විශ්වවිද්‍යාලය ලෙස වර්ගීකරණය කර තිබෙනවා.
එම විශ්වවිද්‍යාලයේ ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 500 අතරට එක්ව තිබීමද විශේෂත්වයක්. ලෝපුරා පිහිටි විශ්වවිද්‍යාල වර්ගීකරණය කෙරෙන ප්‍රධාන ආයතන තුනක් ලෙස වෙබෝමෙට්‍රික්ස්, QS සහ The Times Higher Education යන වර්ගීකරණයන් පිළිගනු ලබනවා. The Times Higher Education ආයතනයේ මේ වසර සඳහා වූ විශ්වවිද්‍යාල වර්ගීකරණය මේ වන විට නිකුත් කර ඇති අතර එම වර්ගීකරණයට අනුව මෙරට හොඳම විශ්වවිද්‍යාලය ලෙස නම් කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. එම විශ්වවිද්‍යාලය ලෝපුරා පිහිටි විශ්වවිද්‍යාල අතරින් හොඳම විශ්වවිද්‍යාල 500 අතරට පැමිණීමද විශේෂත්වයක්. ලොව හොඳම විශ්වවිද්‍යාල 10 අතරට එක් වූ මෙරට එකම විශ්වවිද්‍යාලය වන්නේද පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. කොළඹ විශ්වවිද්‍යාලය එම වර්ගීකරණයට අනුව ශ්‍රේණිගත කර ඇත්තේ 10න් එහා පිහිටි විශ්වවිද්‍යාලයක් ලෙසයි. මේ අතර QS වර්ගීකරණයට අනුවද පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙරට හොඳම විශ්වවිද්‍යාලය ලෙස නම් කර තිබෙනවා. එම වර්ගීකරණයට අනුව 801ත් 17 අතර වූ ස්ථානයක පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කර තිබූ අතර ආසියාතික විශ්වවිද්‍යාල අතරින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 198 වැනි ස්ථානය හිමිව තිබෙනවා. QS ශ්‍රේණිගත කිරීමවලට අනුව මෙරට විශ්වවිද්‍යාල අතර දෙවන ස්ථානය කොළඹ විශ්වවිද්‍යාලයටත් 3, 4 සහ 5 යන ස්ථාන මොරටුව, යාපනය සහ ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාලවලටත් හිමි වුණා. එම වර්ගීකරණ කිරීම දෙක සඳහාම විශ්වවිද්‍යාල විසින් අයදුම් කළ යුතු අතර වෙබෝමෙට්‍රික්ස් වර්ගීකරණය සඳහා පමණක් අයදුම් කිරීමක් සිදුවන්නේ නැහැ. ලෝපුරා පිහිටි විශ්වවිද්‍යාලවල කෙරෙන අධ්‍යයනයකින් අනතුරුව වෙබෝමෙට්‍රික්ස් ආයතනය විසින් සිය වර්ගීකරණය සිදු කරනු ලබනවා. එම වර්ගීකරණයට අනුවද මෙරට හොඳම විශ්වවිද්‍යාලය ලෙස නම් කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. 30000ක් පමණ වූ විශ්වවිද්‍යාල අතරින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 1896 වැනි ස්ථානයේ හිමිව ඇති අතර එම වර්ගීකරණයේ 2113 වැනි ස්ථානයේ හිමි කරගෙන ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයයි. මොරටුව විශ්වවිද්‍යාලය 2189 වැනි තැනටත්, රුහුණු විශ්වවිද්‍යාලය 2504 වැනි ස්ථානයටත්, කැලණිය විශ්වවිද්‍යාලය 2743 වැනි ස්ථානයටත් වර්ගීකරණය කර තිබෙනවා. 14199ක් පමණ වූ ආසියාතික විශ්වවිද්‍යාල අතරින් 525 වැනි තැනටත් 4967ක් වූ දකුණු ආසියාතික විශ්වවිද්‍යාල අතරින් 45 වැනි ස්ථානයටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පත්ව තිබෙනවා. මෙම වර්ගීකරණයේදී විශ්වවිද්‍යාලයේ පීඨ ප්‍රමාණය, දෙපාර්තමේන්තු ප්‍රමාණය, පාඨමාලාවල ගුණාත්මක භාවය සහ සිසුන් සංඛ්‍යාව ඇතුළු කරුණු කිහිපයක්ම සලකා බැලෙනවා. ශ්‍රේණිගත කිරීම සඳහා බලන නිර්ණායකයන් අතර ප්‍රධාන තැනක් ගන්නේ පර්යේෂණ ප්‍රමාණය. ඒ වගේම ඒවා ලෝකයේ සංග්‍රහවලට ලියලා මොනතරම් පබ්ලිෂ් කරලා තියනවද. දෙවෙනි එක මේ කරන ලද පර්යේෂණයන් ලෝකයේ අනිත් විද්‍යාඥයන් විසින් කොයිතරම් පරිශීලනය කරලා තියනවද. ඒකට කියනවා සයිටේෂන් ඉන්ඩෙක්ස් කියලා. ඒකම විශ්වවිද්‍යාලයේ ගුරුවරු ප්‍රමාණය, ආචාර්යවරු ප්‍රමාණය, ඔවුන්ගේ සුදුසුකම්, පාඨමාලාවල ගුණාත්මක බව ආදී වශයෙන් විවිධ වූ නිර්ණායකයන් මෙම වර්ගීකරණයන් සඳහා ලෝක පාවිච්චි වෙනවා. සමස්තය වශයෙන් ගත්තාම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර වශයෙන් ඉතා සැලකිය යුතු තැනක මේ වෙනකොට අපි ඉන්නවා. මේ අනුව අපිට යම් ආකාරයක සතුටක් තියෙනවා රට වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය හැම ශ්‍රේණිගත කිරීමකින්ම ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඔබ නැවතත් ලයිව් එටෙඩ් සමගින්. අගමැතිතුමාට රුපියල් 5000කුත් එක්ක අරලියගහ මන්දිරයට ආපු ලිපිය ගැන අපි ඊයේ ලයිව් එටෙඩ් තුලින් ඔබට කිව්වා. අද මුදල් සමග ලිපිය යොමු කළ 86 හැවිරිදි සෙනවිරත්න බණ්ඩා මහතා සොයාගෙන අපි මැදිරිගිරියට ගියා. මහනුවර හේවාහැට හැදී වැඩුණු කන්දයාරච්චිලාගේ සෙනවිරත්න බණ්ඩා 1962 වසරේදී මැදිරිගිරිය පළමු පියවර ප්‍රදේශයට පැමිණ පදිංචි වෙන්නේ විවාහ වීමත් සමගයි. දරුවන් 5 දෙනෙකුගේ ආරක්ෂාව රැකවරණය යටතේ පසුවන සෙනවිරත්න බණ්ඩා මහතා මේ වන විට 86 වෙනි විය පසු කරමින් සිටිනවා. මහනුවර හේවාහැට සමූපකාරයේ සේවයට සමුදී මැදිරිගිරියට පැමිණ කෘෂිකර්මාන්තය ජීවන වෘත්තීය කරගත් සෙනවිරත්න බණ්ඩා මේ වන විට කුඩා වෙළඳසැලක්ද පවත්වාගෙන යනවා. නොයෙකුත් බාධක හමුවී ජීවිතයේ සැදෑ සමය ගෙවා දමන මොහු වයෝවෘද්ධ බවට පත්වීමත් සමගම විවිධ ලෙඩ රෝගාබාධවලට ලක්වී සිටිනවා. කෙසේ වෙතත් කිසිවෙකුටත් අතනොපා ජීවත් වන මේ උතුම් මිනිසා සිදු කළ උතුම් ක්‍රියාවක් සමග බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ ප්‍රවෘත්තියක් බවට පත් වුණා. කොරෝනා උවදුර හමුවී සමෘද්ධි ප්‍රතිලාභීන් වයෝවෘද්ධ පුද්ගලයන් ඇතුළු බොහෝ පිරිසකට රුපියල් 5000 දීමනාවක් ලබා දීමටයි රජයේ පියවර ගනු ලැබුවේ. මේ දීමනාව සෙනවිරත්න බණ්ඩා මහතාටත් හිමි වුණා. දෙවරක් නොසිතා තමාට ලද රුපියල් 5000 දීමනාව සමාජ සත්කාරයක් සඳහා ප්‍රදානය කිරීමටයි මේ උතුම් මිනිසා පියවර ගත්තේ. කොරෝනා අරමුදලට මේ මාස රුපියල් 5000
බැර කරන මාධ්‍ය දායක කරගන්නාමෙන් කාරණක ඉල්ලා සිටිමි. ඔබතුමා මට කළ උදව් උපකාර අමතක නොකරමි. මේ රටේ මිනිසුන්ගේ මානසිකත්වය මේක ලොකු අයට නෑ. ඒකයි මේකේ තියෙන වරද. ඇත්ත වශයෙන් ජාතියක් වශයෙන් මටත් හිතුණා මේ අවස්ථාවේදී මේක මහ ලොකු පින්කමක් රටක් බේරගන්න ජාතියක් බේරගන්න යන උත්සාහය කරන අවස්ථාවක්. ඒ නිසා මම රුපියල් 5000ක මුදල් අග්‍රාමාත්‍යතුමාගේ නමට මම ලියමකට දාලා රුපියල් 5000ක් මම යවුවා. තම පුතුන් තිදෙනා සහ දුවරුන් දෙදෙනා විවාහයට පත්ව ඔවුන්ද ජීවන වෘත්තිය ලෙස කෘෂි කර්මාන්තයේ නිරතව සිටියදී තමන්ට කිසිදු අඩුවක් නොකර රැකබලා ගන්නා බවයි මේ උතුම් මිනිසා කියා සිටියේ. විවාහක බිරිඳද 76 වෙනි විය පසු කරමින් එදා මෙන්ම අද සෙනෙහසින් දිවිය ගෙවා දමන්නේ රටට දැයට ආදර්ශයක් ගෙන දෙමින්. පිල්මාරු කරන එක ඡන්ද කාලවලදී අහන්න දකින්න ලැබෙන සුලභ දෙයක්. මේ දවස්වලත් එහෙමයි. මේ අතරේ පසුගිය කාලේ පිල්මාරු කරපු පිරිසක් ඊයේ රතු ඉරේදී හමු වුණා. සහරාංගි ප්‍රහාරයෙන් ලක්ෂ 25ක් 30ක ඡන්ද ප්‍රමාණය ආවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට. ඒ තත්ත්වය නෙමෙයි දැන් තියෙන්නේ. hina වෙන්න දෙයක් නැහැ. සහරාංගි ප්‍රහාරයෙන් පස්සේ කියනවා නම් රටේ මොනවත් ඇති වුන්නේ නැහැ කියලා ඔබතුමාට hina යනවනම් ඒක මං හිතන්නේ දේශපාලනය ගැන ඔබතුමාට අවබෝධයක් නැහැ. එහෙම නැත්නම් පක්ෂ මාරු කරනකොට පැති මාරු වෙනකොට ඒව අවබෝධ කරගන්න උත්සාහ කරන්නෙත් නැහැ. සහරාංගි ප්‍රහාරයෙන් මම මාරු කරලා නැහැ. අපි අපි තාම එක්සත් ජාතික පක්ෂය අපි ඉන්නේ. නෑ කොහෙද අර මේගොල්ලෝ එක්සත් ජාතික පක්ෂය. ඒක එකක් බලන්න. ඔබතුමානේ එක්සත් ජාතික පක්ෂය. ඔබතුමා එක්සත් ජාතික පක්ෂය. ඔව් මේගොල්ලෝ තමයි පක්ෂ මාරු කරලා නෙන්නේ. පක්ෂ මාරු කරලා ඉන්නේ. ඒක අපි ඒ ගැන කතා කරන්න ඕනේ. ඒ ගැන විස්තර කරන්න ඕනේ. හරි නෑ. ඒකට මම එකඟ වෙනවා. ඒක පුතා උත්තර දෙන්න. මෙතුමා කියන ආකාරයට කියන ආකාරයට ඔයගොල්ලෝ තුන් දෙනාම පැනලා එතුමා විතරයි පැනලා. මේක කරුණාකරලා අපි මෙතුමාගේ අවස්ථාව දෙන්න. අපි ඔක්කොම හතර දෙනාම එක කඳවුරක හිටපු කට්ටිය අද වෙන වෙන වශයෙන් අපි දේශපාලනය කරනවා. අපි අනිවාර්යෙන් මේක ජයග්‍රහණය කරනවා මැතිවරණේ. ඊන තිබුණාට කෝටියක් අතේ නෑ එක රුපියලක් කියලා තියෙන ඒ වගේ කතාවක් තමයි මේ කියවෙන්නේ. මම පළවෙනියෙන් කියන්න කැමතියි මේ රටේ ජනතාවට පැහැදිලි සාක්ෂියක් ඔප්පු කරන්න පුළුවන්. ඉදිරි මැතිවරණයෙන් පස්සේ අපි 125 30 අතර ප්‍රමාණයක මන්ත්‍රීවරු සම්බන්ධ එකතු කරගෙන ශක්තිමත් ආණ්ඩුවක් අපි හදනවා. කියනවා මේ මාස 6ේදී මොනවද කරේ? මාස 6ක් වෙනකොට රටේ ආර්ථිකය ගොඩ නැගුවද? මොනතරම් සාහසිකද සුදේව? මේක පාලනය කරගන්න බැරි වෙනකොට පරිභෝගික අධිකාරියට දාන සභාපතිවරයා වශයෙන් ශ්‍රාමික හමුදා නිලධාරියෙක් කරනවා. ඒ හමුදා නිලධාරියා ගිහිල්ලා මැනින් මාකට් එකේ වෙළෙන්දොට කියන කන කුඩු කරගන්න එපා කන පැලෙන්න ගහනවා කියලා. පිළිතුරු දෙන්නට සහ ප්‍රශ්නයක් අහන්නට අපත් සමග එකතු වෙලා තිබෙනවා දුරකථන ඔස්සේ පැමිණ තිබෙනවා පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා විශ්‍රාමික බෙජ් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා. ශාන්ත මහතා ආයුබෝවන්. අයිබෝන් සුදේ ගරු රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමා එළවලු වැල් 450ට තමයි මිලදී යමුනේ. ඒ අවස්ථාවේදී මම සභාපතිතුමා හැටියට මම භූමියට ගිහිල්ලා ඉතින්දී මම ලංකාවේ පාරිභෝගික ජනතාවට සහායයක් වශයෙන් තමයි මම ඒ ක්‍රියාමාර්ගය ගත්තේ. ඉතින්දී ඒ වචන මට පාවිච්චි කරන්න අවස්ථාව වුණේ එතන තිබුණු සිටුේෂන් එක. ශාන්ත දිසානායක මහත්මයා ඔබතුමා සභාපතිවරයා වශයෙන් ගිහිල්ලා මැනින් මාකට් එකේ වෙළෙන්දුන්ට කන කුඩු කරනවා කන පලනවා කියන්නේ ඔබතුමා චොප්පේද ඔබතුමා සොත්ති උපාලිද මේ මට්ටමට එන්න. ඔබතුමා හැමනම් ගිහිල්ලා ඩඩ්ලි සිරිසෙන්ටත් කියන්නේ කන පලනවා තමතික කන කුඩු කරනවා ගන්නවා වී මිටි ටික ගන්නව ගණන් කරනවා නගින ගණන් මේකන එහෙම යන්න බෑ. ඔබතුමාලා මේ මිටි තැන් දකිනකොට පුම්බන උස්ව තැන් දකිනකොට හැකිලෙනවා. මගේ ව්‍යායාමය තියෙන්නේ ජනතාවට වැරදි විදිහට ඔබතුමාගේ ව්‍යායාමයේ විය යුත්තේ සාන්ත මහත්මයා නීත්‍යානුකූලව විධිමත් මේ ව්‍යායාමයක් මිස ඔබතුමාට පුළුවන් කමක් නැහැ අවිධිමත් විදිහට කනවල් කුඩු කරනවා කන පලනවා කියන්නේ ඔබතුමා කොහොමද මේව කතා කරන්නේ? දන්නේ සංකල්ප 487 යටතේ දඬුවම් ලැබෙයි හැකි වරදක් නේද නීතිඥ දායර සිරිදාශය කරවෙන්තුමා. එයා ගිහිල්ලා පැමිණිලි කරන 487 යටතේ නඩුවක් දාන්න ඕන. මෙහෙම කරන්න පුළුවන්. විකාර කතා කරන්න කියපද ඒ පදමනාන්තල. කොළඹ ජාතික රෝහලේදී මුදල් කොල්ලකා පලාගේ වෛද්‍යවරයා හඹා ගොස් ඔහුව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ ආධුනික පොලිස් බුද්ධි අංශ නිලධාරියා ඊයේ රාත්‍රියේ සිදු වූ රියානතුරකින් බරපතල තුවාල ලබා තිබෙනවා. අනතුර සිදුව තිබුණේ නිදහස් චතුරස්‍රය ආසන්නයේදී. රෝහල් ආරංචි මාර්ග පැවසුවේ තුවාල ලැබූ නිලධාරියාගේ හිසට බරපතල තුවාල සිදුව ඇති බවයි. ඒ පුවතත් සමගින් රට වටින් අටට දැන්. රට වටින් අටට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයාට අයත් සුකෝපභෝගී ජීප් රථයක් ඊයේ ආනමඩුව තෝනිගල ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටි අනතුරට ලක් වුණා. ආනමඩුව පොලිසිය පවසන්නේ අනතුර සිදුවන අවස්ථාවේ රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝද රංගේ බණ්ඩාර ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු ජීප් රථයේ සිටි බවයි. අනතුරෙන් රියදුරාට පමණක් සුළු තුවාල සිදුව තිබෙනවා.
මේ අතර ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ 190 ප්‍රදේශයේදී අද පසර එකට පමණ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. මේ අනතුරින් තුවාල ලැබූ තිදෙනෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසු යතුරුපැදිකරුවෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ නිරෝධායන නීතීන්ට අනුව සිය පක්ෂයේ සිදු කළ විරෝධතාවයට පොලිසිය විසින් පහර දුන් බවට චෝදනා කරමින්. අපිට තියෙන ප්‍රශ්නේ තමයි පොලිසියේ කොල්ලුපිටිය පොලිසිය නිලධාරීන් ටිකක් විතරක් යවලා හරියන්නේ ඒ මැර ප්‍රහාරය. ඒක පැහැදිලි මැර ප්‍රහාරයක් සහ පැහැර ගැනීමක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සම්බන්ධ ආණ්ඩුව එකිනෙකට වෙනස් අදහස් ප්‍රකාශ කරනවා. බස්නාහිර පළාත් සහකාර සුරාබදු කුමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්ත ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකින් ලක්ෂ 1.5ක හෙරොයින් සමග සැකකරුවෙකු අද අත්අඩංගුවට ගත්තා. ඔහු මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ස්වර්ණ සත්කාර විෂබීජ හරණ වැඩසටහන මෙරට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා දියත් කළ කාලීන ප්‍රජා සත්කාරයක්. එහි තවත් අදියරක් අප මෙලෙස ක්‍රියාත්මක කළා. ජන ජීවිතය යථාවත් වන මේ කාලය තුළ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා අපේ ස්වර්ණවාහිනිය ස්වර්ණ සත්කාරය දියත් කළේ සිවිල් ආරක්ෂක බලකාය සහ ඩෙටෝල් ආයතනයේද දායකත්වය සමගින්. පැය 24 පුරා ක්‍රියාත්මක ඔසුසල් ශාඛාවක් වෙතයි අප දැන් ඇවිත් තිබෙන්නේ. ඒ පුරහල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ඔසුසල වෙතට ඉතා විශාල ජන ඒකරාශීත්වයක් පවතින ස්ථානයක් මෙය. එනිසායි අප ස්වර්ණ සත්කාරය තුළ මේ ස්ථානයත් මේ පරිශ්‍රයත් විසබීජ හරණයට ලක් කරන්නට තීරණය කළේ. දැන් ස්වර්ණවාහිනිය මෙවැනි විෂබීජහරණයක් කරා කියන්නේ ඇත්තටම අපේ සේවයට තව අගය කිරීමක් හැටියට මම දකිනවා. අනතුරුව ස්වර්ණ සත්කාර කණ්ඩායම ළඟා වුණේ කොළඹ 7 කුරුඳුවත්තේ පිහිටි තැපැල් කාර්යාල පරිශ්‍රය වෙතයි. ඔබතුමාලට මෙම ක්‍රියාවන් ඉදිරියටත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලයිව් එට් අදට අවසන්. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.